समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सक्कमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද බික්ඛු සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධි උපසම්පජ්ජ විහෙරති අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධි සෝ ක්වාහං ආවුසෝ සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්තා චේතෝ සමාධින් උපසම්පජ්ජ විහෙරති තී. ඒ අපගේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ යන ගමන නිරය මහගෙදර කරගෙන යන ගමනක් තමයි ඔබ අප හැම දිනාටම තියෙන්නේ. කියන්නේ සත්වයාගේ මහගෙදර කියලා කියන්නේ නිරයට. එතකොට නිරේ මහගෙදර කරගෙන යන ගමනක් තමයි අපිට තියෙන්නේ. එතකොට නිරේ මහගෙදර කරගෙන යන ගමනේදී අපි හැම දිනාටම පින්වත්නි පුදුම හදිස්සියක් තියෙන්නේ නිරයට යන්න. මොකද මහගෙදරටනේ අපි කැරකිලා ආයෙත් යන්නේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න, එක තැනක ඉඳලා මේ අපි කාලයක් වැඩට ගිහින් හරි එහෙමත් නැත්නම් අපි වෙනත් පරිබාහිර කටයුත්තක යෙදිලා හරි තව විදියකින් කිව්වොත් එහෙම අපි අපේ පරිබාහිර කුමන තැනකදී හරි වැඩක් කරලා ඉවරුණු ගමන් අපට ඉක්මනින් හදිස්සියක් තියෙනව නේද අපේ ගෙදරට යන්න. ඒ කියන්නේ ඉක්මනින් අපි ගෙදරට එන්න බලනවා නේද? පින්වත්නි, මේ සත්‍යයාගේ මහගෙදර කියන්නේ නිරයට. එතකොට මනුස්ස ලෝකෙට එනවා, මනුස්ස ලෝකෙට ආපු සත්වයා ආයෙත් නිරයට යනවා. තිරිසන් ලෝකෙට වැටෙනවා, ආයෙත් නිරයට. പ്രേත ලෝකෙට වැටෙනවා, ආයෙත් නිරයට. මෙන්න මේ විදිහට සතර අපායට වැටි වැටි ආපු ගමනක් තමයි අපි හැම දිනාටම තියෙන්නේ. ඒකට සතර අපායට වැටි වැටි ආපු ගමනේදී අපට මේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණා මේ මනුස්ස ලෝකෙදී. එතකොට මේ බුදුරජාණන් වහන්සේ තමයි අපගේ ජීවිතයට මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න පණිවිඩේ මතු කරේ. ලෝකේ කාමයේ ගවේෂණය කරන, රාගයේ ගවේෂණය කරන ලෝකයකට නිස්කාමයේ ගවේෂණය කරන්න අපගේ බුදුරජාණන් වහන්සේ තමයි ඉගැන්වුවේ. විරාගයේ ගවේෂණය කරන්න අපට බුදුරජාණන් වහන්සේ තමයි ඉගැන්වුවේ. ඒ ඉගැන්වීම ASCII කාමභෝගී ලෝකයේ පැත්තට ලෝකයා හඹාගෙන යනකොට ඒ හඹාගෙන යෑම ඉදිරියේ බුදුරජාණන් වහන්සේ කිං කුසල ගවේෂී, කිං ධම්ම ගවේෂී. එතකොට ධර්මී කුමක්ද? කුසලයේ කුමක්ද? සත්‍ය කුමක්ද? කිං සත්‍ය ගවේෂී. සත්‍ය කුමක්ද කියා මේ ලෝකයේ සත්‍යයත් කුසලයත් මොකක්ද කියලා උන්වහන්සේ තමයි අපිට ගවේෂණය කරන්න කියලා දුන්නේ. එවැනි ශාස්ත්‍රූවරයෙක් අපට මේ සතර අපායට වැටි වැටි යන ගමනේදී බුදුරජාණන් වහන්සේ අපට මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේ තමයි ලෝකේ යථාර්ථයේ පිළිබඳ හැඟීමක්, යථාර්ථයේ පිළිබඳ අදහසක් අපට මතු කරන්නේ. එතකොට සත්වයා නිරේට වැටීමේ දුක මිනිහෙකුට තේරෙනවා නම්, ඒ කියන්නේ නිරයට වැටීමේ අවදානම මිනිහෙකුට තේරෙනවා නම් මිනිස්සු පුදුම තරම් අප්‍රමාදී වෙයි. ඔය අපට තේරෙනවා කොසල් රජුරෝ දැකපු සිහිනවල විස්තර වෙනකොට තියෙනවා මේ නිරයට වැටිච්ච සත්වයා පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ කියවීම මොන වගේද කියලා. දැන් එක තැනක තියෙනවා සමහර වෙලාවට නිරේට වැටිච්ච නිරසත්වයා කල්පනා කරනවලු අනේ මට මිනිස්සෙක් වෙන්න තියෙනවා නම්. දැන් බලන්න එයා කොච්චර ප්‍රමාදයිද.
તો නිරේට ගියපු කෙනා යා සමහර විට පැවිද්දෙක් වෙන්න පුළුවන්. සමහර විට ගිහියෙක් වෙන්න පුළුවන්. සමහර විට පින්වත්නි නිරේට ගිය කෙනා මෙහිදී බොහොම බලවත් කෙනෙක් වෙන්න පුළුවන්. රටේ නායකයෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් මේ විදිහට මොන වගේ තත්වයක කෙනෙක් වුණත් සත්වයා කියලා කියන්නේ නිරේ මහ ගෙදර කරගෙන යන ගමනක් තියෙන්නේ. එතකොට මේ ස්වල්ප දැනුමකට අහු වුණාට පස්සේ නිරයක් ගැන අපට අදහසක් එන්නේ නැහැ. එතකොට භවයේ නිරේට වැටිච්ච එකත් අපට තේරෙන්නේ නැහැ. මොකද ඒක භවයෙන් වැහිලා තියෙන නිසා අපට මොකක්වත් තේරෙන්නේ නැහැ. දැන් නිරේට වැටීමේ දුක ගැන සාමාන්‍ය මිනිස්සෙකුට තේරෙන්නේ නැහැ. නමුත් නිරේ ඉන්න නිරසත්වයා කල්පනා කරනවලු මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා නිරේ නිරසත්වයා කෑ ගහනවලු. අනේ මම මනුස්ස ලෝකෙට ආවොත් මම මිනිස්සෙක් වෙනව නම් මට මිනිස්සෙක් වෙන්න පුළුවන් නම් මම දන් දෙනවා. මම ගොඩ ගහගන්නේ මම අප්‍රමාදීව සිල් රකින්නවා. අප්‍රමාද වෙන්නේ දරුමල්ලු නලව ප්‍රමාද වෙන්නේ මම භාවනා කරනවා. අනේ මම ප්‍රමාද වෙන්නේ නැහැ. මම පැවිදි වෙනවා. මට පැවිද්ද වටිනවා කිය මේ නිරේ ඉන්න නිරසත්වයාට අදහසක් එනවලු. එතකොට එයා ප්‍රමාදයි. එයාට කරගන්න දෙයක් නැහැ. එයා උපකල්පනයක් හදනවලු. මම මනුස්ස ලෝකෙට ආවොත්, ඒ කියන්නේ මිනිස්සෙක් වුණොත් මම මේ විදියට හිත හදා ගන්නවා කියලාලු කල්පනා කරන්නේ. ඒතො නිරේට කල්ප ගණන් ආයුෂ තියෙන නිසා දැන් ඇත්තටම නිරේට යන්නේ නැතුව දිව්‍ය ලෝකේ යන්න කියලා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් බලලා ඔබට කියන්නේ නැහැ. හැබැයි පින්වත්නි මනුස්ස ලෝකෙට ආපු මිනිස්සෙකුට යන්න පුළුවන් උපරිම සුගතියකටවත් එතනින් එහාට යන වැඩපිළිවෙල කොහොම වුණත් අවම අවස්ථාව සුගතියකටවත් යන්න වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට හදාගන්න බැරුව නිරේට වැටෙනවා කියලා කියන්නේ කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක්. ඒතර මනුස්ස ලෝකය කියන්නේ තිතා උසස් අවස්ථාවක් නෙමෙයි. හැබැයි විශේෂ දේ තමයි මේ මනුස්ස භාවයේ තුලදී අවබෝධය හදා ගන්න පුළුවන්. ජීවිත අවබෝධයට පාරක් කපා ගන්න පුළුවන්. ඒ ජීවිත අවබෝධයට හදපු පාර බුදුරජාණන් වහන්සේ අපිට හදලා දීලා තියෙනවා. අපිට යන්නයි තියෙන්නේ පාරේ. එතකොට අද දේශනා කරන දේශනාව ටිකක් ගැඹුරට යන දේශනාවක්. හැබැයි මේ වගේ එක දේශනාවකින් යම් කෙනෙකුට කැමති නම්, එයාට උවමනාවක් තියෙනවා නම්, එයාට කැමැත්තක් තියෙනවා නම් ඒ Tamanගේ දුක සදාකාලිකවම නිවෙන වැඩපිළිවෙල අත්දකින්න පුළුවන්. මේක එච්චරට ප්‍රායෝගිකයි. මේකට දේශනා ගොඩක් ඕනේ. අවංකව ධර්මයේ පුහුණු කරන හෘද සාක්ෂියක ඇති වෙන ධර්මයට ඇති වෙන ඡන්දයක් විතරයි Taman තුල තියෙන්න ඕන. ඡන්දයක් නැතුව ධර්මයේ ගවේෂණය කරනවා නම් එයාගේ අඩුපාඩු අහගන්න, එයාගේ දැනුම වැඩි කරගන්න අදහසින් බණ අහනවා නම් එයාට ගොඩක් දේශනාවල උදව්වක් තියෙයි. හැබැයි අවංකව අවබෝධය හදාගන්න කැමැත්තෙන් මේ බණ ටික අහගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට මේ දේශනාවෙන්ම නිවෙන්න පුළුවන්. දැන් අද අපි ඔබට දේශනා කරන දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ. සලායතන වර්ගයේ තියෙනවා මොග්ගල්ලාන සංයුක්තය කියලා. මං හිතන්නේ සූත්‍ර 15කට විතර කිට්ටුව තියෙනවා මගේ මතකයේ හැටියට. සංයුක්ත නිකායේ සලායතන සංයුක්තේ මොග්ගල්ලාන සංයුක්තය කියලා වෙනම කොටසක් තියෙනවා. ඒකේ තියෙනවා අනිමිත්ත සූත්‍රය කියලා. බොහොම ලස්සන දේශනාවක්. අනිමිත්ත සමාධිය ගැනයි මේ දේශනා කරන්නේ. සමහරට ඔබ මේ වචනේත් අහලා නැතුව ඇති. සමහර බෞද්ධ නාමයෙන් පෙනී ඉන්න පුළුවන්. අනිමිත්ත සමාධිය කියලා එකක් එහෙම වචනයක් තියෙනවද කියලා දන්නේ නැති කෙනෙක්. දැන් මේ දේශනාව පටන් ගන්නකොටම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියන්නේ මොග්ගල්ලාන සංයුක්තයේ තියෙනවා නම් එක්කෝ මුගලන් හාමුදුරුවොත් බුදුරජාණන් වහන්සේත් අතර ඇති වෙච්ච සාකච්ඡා. එහෙම නැත්නම් මුගලන් හාමුදුරුවොත් මේ ශ්‍රාවක තවත් සංඝයා අතර ඇති වෙච්ච සාකච්ඡා. මුගලන් හාමුදුරුවෝ මේ අනිකුත් පැවිදි වෙන්න ආපු පැවිද්දට මුල පුරන පැවිද්ද තුල ජීවමාන වෙන්න හිතන ගිහි ශ්‍රාවකයෙකුට කරපු අවස්ථා. එහෙමත් නැත්නම් පැවිදි වෙච්ච නවක පැවිද්දෙකුට කරන අවස්ථාවක් දේශනා මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. එකෙන් කියවෙන්නේ මුගලන් හාමුදුරුවෝ හා සම්බන්ධ සියලු දේශනා මොග්ගල්ලාන සංයුක්තේ තියෙනවා කියලා. නමුත් මේ සංයුක්ත නිකායේ මුගලන් හාමුදුරුවෝ මුල් කරගත් දේශනා අතර අද අපි ඔබට දේශනා කරන්නේ අනිමිත්ත සූත්‍රය. අනිමිත්ත කියලා කියන්නේ මොකද්ද? පින්වත්නි, බුදුදහමේ තියෙනවා අනිමිත්ත චිත්ත සමාධිය කියලා එකක්. මොකද්ද තියෙන්නේ? ඔන්න හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම දැනගන්න ඕන.
ඒ අනිමිත්ත චිත්ත සමාධිය නිසා තමයි පින්වත්නි ආගේ ඉතේ විදර්ශනා සිත උපදින්නේ. එතකොට අනිමිත්ත චිත්ත සමාධිය ගැන දන්නේ නැති කෙනෙකුට විදර්ශනා සිත උපදින්නෙත් නැහැ, මිදීමක් උපදින්නෙත් නැහැ, මිදීමේ ඥානයක් උපදින්නෙත් නැහැ. එහෙමනම් මේ අනිමිත්ත චිත්ත සමාධිය කියන එක ගිහි ශ්‍රාවකයෙක් නම් දැනගන්න ඕන. දැන් මේ මුගලන් හාමුදුරුවෝ අනිකුත් සංඝයාට කතා කරලා මේ කතාව අහනවා. ආයුෂ්මතුනි අනිමිත්ත චිත්ත සමාධිය අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියනවා. මොකක්ද ආයුෂ්මතුනි මේ අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියන්නේ? ආයුෂ්මතුනි දන්නවද මොකක්ද මේ අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියන්නේ කියලා? අර අලුතෙන් පැවිදි වෙච්ච එහෙමත් නැත්නම් පැවිද්ද තුල සම්පූර්ණයෙන්ම ප්‍රතිඵල හදාගන්න බැරි වුණ භික්ෂුන් වහන්සේලාගෙන් තමයි මොග්ගල්ලාන හාමුදුරුවෝ මේ කතාව අහන්නේ. මොකද්ද අනිමිත්ත චිත්ත සමාධිය? අනිමිත්ත චිත්ත සමාධිය කියනවා මොකද්ද අනිමිත්ත චිත්ත සමාධිය? එතකොට උන්වහන්සේ මතක් කරනවා ඉද බික්කවේ සබ්බං නිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධි උපසම්පජ්ජ විහෙරති. අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධීති සෝකුවාහං ආවුසෝ සබ්බං නිමිත්තානං අමනසිකාරං අනිමිත්තං චේතෝ සමාධි උපසම්පජ්ජ විහෙරති. උන්වහන්සේ මතක් කරනවා මේ අනිමිත්ත සමාධිය කියනවා මේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ ආයුෂ්මතුනි සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් ඇතිවෙන සමාධිය. මොනවාද? සියලු නිමිති ධර්ම මාර්ගයට අදාළ ධර්ම මාර්ගයේ වහගන්න නිමිති තියෙනවනේ. ඒතකොට ධර්මයේ සම්පූර්ණයෙන්ම තමන්ව අධ්‍යයනය කරගෙන පහළට යන එක නම් ඒතකොට තමන්ව අධ්‍යයනය කරගෙන පහළට යන මේ ධර්ම මාර්ගයේ අදාළ ඍජු වැඩපිළිවෙල තුල මේ ආධ්‍යාත්මයට ගැඹුරට ඒ කියන්නේ පහළටම බහින්න ශ්‍රාවකයෙකුට අනිමිත්ත චිත්ත සමාධිය කියන එක තියෙන්න ඕන. දැන් සමාධිය කියන අපි මීට කලින් මෙත් සඳහන් විකාශයේ දේශනා කරලා තියෙනවා. සමාධිය කියනකොට දැන් ඔළුවට ඔබට එනවා ඇති වාඩි වෙලා නිකන් බද්ධ පරියන්කෙන් වාඩි වෙලා ඉතින් S2 එහෙම පියාගෙන එක අතක් උඩ අතක් තියාගෙන අර භාවනා කරන ඉරියව්වෙන් වාඩි වෙච්ච මිනිස්සෙක් භාවනා කරනකොට යාගේ හිතේ ඇති වෙන එකක් වගේ එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි මෙතන සමාධිය කියලා බුදු දහමේ කතා කරන පොදු අදහස හැම දෙයක් පිළිබඳව පොදු අදහසක් ගන්න පුළුවන්. දැන් සංස්කාර කිව්වම ගොඩක් අදහස් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි වලටත් සංස්කාර කියනවා, චිත්තචෛතසික ධර්ම මුල් කරගෙනත් සංස්කාර කියපු කතාවක් තියෙනවා. පිනටත් සංස්කාර කියලා තියෙනවා. ඊට පස්සේ අකුසලයටත් සංස්කාර කියලා තියෙනවා, ධ්‍යාන සිත් වලටත් සංස්කාර කියලා තියෙනවා. මේ විදිහට ගත්තාම හේතු දැන් මේ ඔක්කොම කතා කියාගෙන ගිහින් ඊට පස්සේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා සංස්කාර ටිකක් තියෙනවා. මේ ඔක්කොම කතාන්දර ටික එක පැත්තකින් තිබ්බොත් සංස්කාර වලට අපිට පොදු අදහසක් ගන්න පුළුවන්නේ සබ්බේ සංඛාරා කියන එක. කියන්නේ සියලු හේතුන්ගෙන් හටගත්ත දේවල් සංස්කාරයන්. එහෙම පොදු අදහසක් ගන්න පුළුවන්. මොකද්ද පොදු අදහස? සියලු සංස්කාරයන් කියලා කියන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත යමක් තියනවාද ඒ සියල්ල සංස්කාරයි. අන්න එහෙම අදහසක් ගන්න පුළුවන්. ඒ වගේ මේ සමාධිය කියන එකට පදනමක් විදියට පොදු අදහසක් ගත්තොත් එහෙම සමාධිය කියලා කියන්නේ දැන් සමාධිය කියනවා. මොකද්ද සමාධිය කියලා අහනකොට මේ සමහර දේශනාවල තියෙන්නේ යම් කුසල් සිතක ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් කියන්නේ කුසල් සිතක ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි සමාධිය. එතකොට සමාධිය කියන්නේ මොකද්ද? කුසල් සිතක යම් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් ඒක තමයි සමාධිය. අකුසල් සිතක යම් ඒකාග්‍රතාවයක් ඇති වෙනවා නම් ඒකට කියනවා මිච්ඡා සමාධිය කියලා. කුසල් සිතක ඒකාග්‍රතාවයක් ඇති වෙන එකට කියනවා සම්මා සමාධිය කියලා. ඒතර මිච්ඡා සමාධිය නම් අපි ඉතින් හරියට බරට කරනවා. ඒ ඉතින් අකුසල් සිත්වල හොඳට හිත එකඟතාවයක් ඇති වෙන අවස්ථා අපිට නැද්ද? ඒ කියන්නේ අකුසල් සිත්වල ඒකාග්‍රතාවයක් ඇති වෙන අවස්ථා අපේ ජීවිතේ ඕන තරම් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ උඩුගම් බලාගෙන යන්නනේ. පහළට කොහොමත් ගලනවා. නමුත් ඒ පහළට යන ලෝකේ සම්පූර්ණ කන පිටට යන විදියනේ අපිට උගන්වන්නේ. එතකොට මෙතන අපි කතා කරන්නේ දැන් පොදු අදහසක් ගත්තොත් කුසල් සිතක ඒකාග්‍රතාවයනේ. නමුත් මෙතන අනිමිත්ත චිත්ත සමාධිය කියන එක තෝරන්නේ කොහොමද? උන්වහන්සේ මතක් කරනවා අමනසිකාරා අනිමිත්තං චේතෝ සමාධි උපසම්පජ්ජ විහෙරති. අයං උච්චති අනිමිත්තෝ චේතෝ සමාධි
සෝ ක්වාහං ආවසෝ සබ්බං නිමිත්තං අමනසිකාරං අනිමිත්තෝ මේ කාරණේ හරි හොඳින් තේරුම් ගන්න පින්වත්නි. මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ තවදුරටත් පැහැදිලි කරමින් මේ කියන්නේ අනිමිත්ත සමාධිය කියලා කියන්නේ සියලු නිමිති මෙනෙහි නොකිරීමට පැමිණ වාසය කරනවාද අන්න ඒකට කියනවා අනිමිත්ත චිත්ත සමාධිය කියලා. ඒතර මොනවද සියලු නිමිති? සියලු නිමිති ගැන දැනගන්න එපාය. මෙතන මේ සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් නැති වෙන සමාධිය අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ පවතින සදාතනික ලෝකේ ආවේනික දෙයක් තියෙනවා. ඒ තමයි මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛ කාරණාවල තියෙන වැදගත් විග්‍රහය. ඒ කියන්නේ ලෝකේ තියෙනවා මේ නিত্য සුඛ ආත්ම කියලා එකක්. මෙන්න මේ නিত্য සුඛ ආත්ම කියන තැනට වැටෙන්නේ නැතුව, ඒ කියන්නේ ලෝකේ නිට්ටයයි කියලා අල්ලන්නෙත් නැතුව, ලෝකේ සුඛයි කියලා අල්ලන්නෙත් නැතුව, ලෝකේ ආත්ම වශයෙන් අල්ලන්නෙත් නැතුව, ඒ කියන්නේ නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලන්නේ නැතුව යම් ශ්‍රාවකෙක් Tamanගේ ජීවිතය හදාගෙන ඉන්නවා නම් ලෝකයේ පිළිබඳ පුද්ගල භාවයේ පිළිබඳ නিত্য වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ගන්නේ නැතුව මේ මොහොතේ වාසය කරනවා නම් එයාට කියනවා අනිමිත්ත චිත්ත සමාධියෙන් ඉන්නවා කියලා. ඒක කියන්නේ නිමිති ගන්න නැහැ. මොන වගේද නිමිති ගන්න නැත්තේ? අනිත්‍ය වශයෙන් තියෙන දේ නිට්ටය වශයෙන් නිමිත්තක් ගන්නෙ නැහැ. සුඛ දුක්ඛ මේ දුක්ඛ වශයෙන් පවතින ලෝකේ සදාතනික සත්වයේ සුඛ වශයෙන් අල්ලන්නේ නැහැ. ආත්ම වශයෙන් මේ ලෝකයේ දෙයක් ගන්නෙ නැහැ. මොකද අනාත්ම ස්වභාවයක් නේ තියෙන්නේ. දැන් අනාත්ම ස්වභාවයක් තියෙනවා කියනකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ කතාව කියද්දී උන්වහන්සේ හරි ලස්සන දෙයක් මතක් කරලා තිනවා. දැන් මුගලන් හාමුදුරුවෝ මෙතනදී කියනවා අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියන්නේ ලෝකේ පවතින සදාතනික රිද්මේ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒතර මේක ඇත්තම කතාව අල්ලන්නේ නැතුව නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලන්න යනවා. දැන් නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලනකොට මොකද්ද වෙන්නේ? නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලනකොට එයාට ලෝකේ අර සදාතනික පරම සත්‍ය ඇත්ත කතාව යට යනවා. එවනම් අපට තේරෙනවා අනිමිත්ත චිත්ත සමාධිය නිසා තමයි ලෝකේ ඇත්තටම අනිත්‍යයි. ලෝකේ නිට්ටය තත්වයක් නැහැ. අනිත්‍ය නිසා දුකයි නෙමේ, අනිත්‍ය නම් දුකයි පින්වත්නි. අන්න බලන්න මේ වචනවල ලොකු තේරුමක් තියෙනවා. දැන් අපි හිතාිනවා අනිත්‍ය නිසා දුකයි කියලා. නෑ, අනිත්‍ය නිසා දුකයි නෙමේ, අනිත්‍ය නම් එය දුකයි පින්වත්නි. දුක නම් ඒක අනාත්මයි. දුක නම් ඒක මගේ වසඟේ තියාගන්න පුළුවන් දෙයක් විදිහට අපට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නෑ. එතකොට අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. එතකොට මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳ මේක කියන්න තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවෙන් බලනකොට අපට තේරෙනවා මේ අනිත්‍ය නම් දුක නම් ඊට පස්සේ දුක ස්වභාවයේ නිසා නම් අනාත්ම වෙන්නේ, මෙන්න මේ ස්වභාවයේ යථාර්ථය පෙන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වුණේ කියනවා. ඒතර ඔය සම්මා දිට්ඨිය තෝරන සමහර තැන්වල තියෙනවා යම් කෙනෙක් අනිත්‍ය දේ අනිත්‍ය විදියට දකිනවා නම්, දුක්ඛදායක දේ දුක විදිහට දකිනවා නම්, අනාත්ම දේ අනාත්ම විදිහට දකිනවා නම් ඒ දකින්න කෙනා තුල තියෙන්නේ සම්මා දිට්ඨිය කියනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකේ යථාර්ථවාදී රීතිය පිළිබඳ, යථාර්ථවාදී ස්වභාවය පිළිබඳ යම් කෙනෙක් අවබෝධයට පැමිණ වාසය කරනවද, ඒ වාසය කරන ශ්‍රාවකයා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. ඒකට කියන්නේ යථාභූත ඥාන දස්සනම් පජානාති කියලා. ඇත්තම එක ඇත්තම විදියට දකින්නවා. දැන් ඕක පින්වත්නි මේ දුක තියෙන්නේ පින්වත්නි අනිත්‍ය ස්වභාවය නිසාමයි. එතකොට අනිත්‍ය වෙන දෙයක් පිළිබඳ අපේ හිතේ ඇති වෙච්ච ඡන්ද රාගය නිසා කැමැත්ත මුල් වෙලාමයි දුක හටගන්නේ. ඊට වඩා දුක හටගන්නේ නැහැ. කැමැත්ත මුල් වෙලා දුක හට ගන්නවා කියන එකට හොඳම දේශනාව තමයි සංයුක්ත නිකායේ භද්‍රක සූත්‍රය. මේ දේශනාව කරන්නේ භද්‍රක ගාමිනීට. භද්‍රක ගාමිනී කියලා මිනිහෙක් බුදුහාමුදුරුවෝ ළඟට එනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මල්ල ජනපදයේ උරුවේල කප්ප කියන නියම් ගමේ. ඒ ගමේ වැඩ ඉන්නකොට භද්‍රක ගාමිනී කියලා එයාගේ නම, ඒ ගාමිනී කියලා මිනිස්සෙක් එයා උන්වහන්සේ ළඟට එනවා. උන්වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා මේ ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ආවම උන්වහන්සේ බොහොම ප්‍රියමනාප කතාවක යෙදෙනවා.
ආගිය තොරතුරු විමසනවා, කාපු බීපුවා විමසනවා, කොහොමද දහනවා, දරුවෝ හොඳින් දහනවා, ආගිය තොරතුරු ඔක්කොම විමසලා තමයි මොනවා හරි බණ ටිකක් කියනවා නම් කියන්නේ. අද වගේ ආපු ගමන් එකපාරම වාඩි කරවලා බණ කියන්නේ නැහැ පින්වත්නි බුද්ධ කාලේ. දැන් සමහරට අද නම් අපි ආපු ගමන් එයාගේ ඉක්මනට කලබලින් කාරණේ ඇහුවා මොකක් හරි උත්තරයක් දුන්නා. ඒ කාලේ එහෙම නැහැ. යම් කෙනෙක් ආවහම එයත් එක්ක ඊටා පිළිසඳර සුහද කතාවක යෙදිලා තමයි බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ. දැන් භද්‍රක ගාමිනී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉතින් ඒක පැත්තකින් ඉඳලා ඔහු ඊටා ප්‍රියමනාප කතාවක යෙදුනා. ඒතකොට බුදුරජාණන් වහන්සේගෙන් මෙයා අහනවා දැන් බලන්න ඒ කාලේ මිනිස්සු අහපු ප්‍රශ්න. දැන් අද මිනිහෙක් අහම්බෙන්වත් මෙහෙම එකක් අපෙන් අහයිද? දැන් අද අපෙන් මෙහෙම එකක් නිකමටවත් අහන්න. ඒකෙන් තේරෙනවා අද මිනිස්සු කොච්චර උගත් වුණත් ප්‍රඥාව නැහැ කියලා. දැන් බලන්න මේ භද්‍රක ගාමිනී අහන ප්‍රශ්නේ. මෙයාට ළමයෙකුත් ඉන්නවා. මෙයා අහනවා මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ දුකට හේතුව මොකද්ද? දුකේ නිරුද්ධ වීම මොකද්ද කියලා අහනවා. තව විදිහකින් කිව්වොත් ඔබ වහන්සේ මට දුකේ ඇතිවීමත් දුකේ නිරුද්ධ වීමත් ගැන කියන්න කියනවා. ඒතර මම ඔබ වහන්සේගෙන් අහන්නේ දුකේ හට ගැනීමයි දුකේ නිරුද්ධ වීමයි කියන දුකේ ඇතිවීම සහ නැතිවීම ගැන ඔබ වහන්සේ මට කියන්න කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බොහොම බලන්න උන්වහන්සේ කොච්චර දක්ෂ මහා ඥානවන්ත මුනිවරයෙක්ද කියනවා නම් උන්වහන්සේ කියනවා ගාමිනී මන් තමුන්ට අතීත දුක ගැන කියන්නේ නැහැ කියනවා. ගාමිනී මං ඔබට අතීත දුක ගැන කියන්නේ නැත්තේ අතීත දුක ගැන මං ඔබට කිව්වොත් ඔබට සැකෙ හිතෙන්න පුළුවන් මේ අතීත දුකක් ගැනනේ කිව්වේ කියලා. ඒ නිසා ගාමිනී මං ඔබට අතීත දුක ගැන කියන්නේ නැහැ කියනවා. ඒ වගේම ගාමිනී මං ඔබට අනාගත දුක ගැන කියන්නෙත් නැහැ. එතකොටත් ඔබට සැක හිතෙන්න පුළුවන් මේ අනාගත දුකක් ගැන කියන්නේ මේ අනාගතේ ඇවිල්ලා නැහැ නේ තවම කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා ගාමිනී මම ඔබට මේ මොහොතේ දුක ඇති වෙන විදිය ගැන කියන්නම් කියනවා. ඒ නිසා ගාමිනී හොඳට අහන්න කියනවා දැන් මේ වෙලාවේ දුක ඇති වෙන විදිය ගැන මං කියන්නම් කියනවා. මේ උරුවේ මේක දිග කතාවක්. මේකේ මම මේ අවශ්‍ය ධර්ම කාරණයක් විතරයි කියන්නේ. මේ සූත්‍රයේම බැලුවම ඔබට වෙන ගොඩක් අදහස් ගන්න පුළුවන්. ගාමිනී අහගන්න කියනවා ඔයාට මේ උරුවේල කප්ප කියන නියම් ගමේ අඳුරන් නැති, දැකලා නැති, ලෙන්ගතුකමක් නැති, හිතවත්කමක් නැති, ප්‍රියමනාපකමක් නැති මිනිහෙක් මලොත්, ඒ මිනිහෙක් අමාරුවේ වැටුනොත්, මිනිහෙක් අපහාසයට ලක් වුනොත් ඔයාට කිසිම දෙයක් හැඟීමක් ඇති වෙනවද කියලා අහනවා. මේ දුකක්කෝ කනස්සල්ලක්කෝ මොකක් හරි ඇති වෙනවද කියලා අහනවා. අපෝ නෑ කියනවා ස්වාමීනි මට එහෙම ඇති වෙන්නේ නෑ කියනවා. ඇයි කියලා අහනවා. එයා මන් දන්නේ නෑ කියනවා. එයා මන් දැකලා නෑ කියනවා. දන්නේ නැති කෙනෙක්, දැකලා නැති කෙනෙක්, අහලා නැති කෙනෙක් ගැන මට කොහෙද දුකක් ඇති වෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ එයා ගැන මට කැමැත්තක් නෑ කියනවා. දැන් මේ උරුවේල කප්ප කියන නියම් ගමේ ඕන මිනිහෙක් මැරෙන්න පුළුවන්. හැබැයි එයා මන් දන්නේ නැත්තම්, දැකලා නැත්තම්, අඳුරන්නේ නැත්තම්, කතා බහ කරලා නැත්තම්, ලිංගදුකමක් නැත්තම්, හිතවත්කමක් නැත්තම් මට දුක හට ගන්න නෑ කියනවා. ගාමිනී ඔබගේ අඳුරන කවුරු හරි කෙනෙක්, ඒ කියන්නේ දන්න කෙනෙක්, අඳුරන කෙනෙක්, ප්‍රියමනාප කෙනෙක් මේ නගරේ මිය ගියොත් එහෙම ඒක ඔබට අහන්න හම්බුනොත් මිය යාම විතරක් නෙමෙයි මොකක් හරි කරදරයකටපත් වුණා, අපහාසයට ලක් වුණා, මේ විදිහේ මොකක් හරි කතාවක් ඔබට ඇහුවොත් ඔබට මොකද හිතෙන්නේ අහනවා අර සිද්ධියත් එක්ක. ස්වාමීනි එතන නම් මට පොඩි දුකක් හට ගන්නවා කියනවා. හේතුව ඒ දුක හටගන්නේ මම එයා දන්නවා කියනවා. මාත් එක්ක ඒ අය අතර ඇයි හොඳයිකමක් තිබ්බා කියනවා. කැමැත්තක් තිබ්බා කියනවා. අපි අතර සුහදශීලී බවක් තිබ්බා කියනවා. එතකොට උන්වහන්සේ කියනවා ගාමිනී නම් මතක තියාගන්න කියනවා මේ දුක ඇති වෙන්නේ ඡන්ද රාගය නිසාමයි. මේ දුක ඇති වුණේ කැමැත්ත මුල් වෙලාමයි. මේ දුකට හේතුව ආසාවමයි. මොකද්ද? මේ දුක ඇති වුණේ ඡන්ද රාගය නිසා, මේ දුක ඇති වුණේ කැමැත්ත නිසා, මේ දුකට හේතුව ආසාවමයි. මේ දුකට හේතුව ආසාවට වඩා වෙන එකක් නෑ පින්වත්නි. ඒතකොට කැමැති කාරණා 500ක් තිබ්බොත් එයාට දුක් 500ක් උහුලන්න වෙනවා. කැමැති කාරණා 100ක් නම් තියෙන්නේ එයාට දුක් 100යි තියෙන්නේ. කැමැති කාරණා 10ක් නම් තියෙන්නේ එයාට දුක් 10යි තියෙන්නේ. කැමැති කාරණා එකක් නම් එයාට දුක් එකයි. කැමැති කාරණා නැත්තම් දුක් කාරණා නෑ. ඒතකොට දුක බැඳිලා තියෙන්නේ කැමැත්තත් එක්ක. කැමැත්ත පසුපස තමයි දුක ලුහු බඳින්නේ. කැමැත්ත පසුපස සෙවණැල්ලක්සේ පිටුපසින් වේගෙන් දුක තමන්ව ලුහු බඳිනවා.
ඊට පස්සේ මොහු කියනවා මේ කතාව අතර තව සිද්ධියක් තියෙනවා. චිරවාසී කියලා පුතෙක් හිටියා කියනවා. මොකක්ද එයාගේ නම? චිරවාසී. ඒතර මේ පුතා කොහමරි මේ භද්‍රක ගාමිණීගේ ගෙදර නෙමෙයි ඉඳලා තියෙන්නේ. මෙයා වෙනම ඉඳලා තියෙන්නේ. භද්‍රක ගාමිණී ඉන්නවා. එයාගේ ගෙදර චිරවාසී කියන තමන්ගේ පුතා ඉඳලා නෑ. එයා වෙන ගෙදරක ඉඳලා තියෙන්නේ. හැබැයි මේ භද්‍රක ගාමිණී තාත්තා විදියට හැමදාම ගෙදර වැඩ කරන මිනිස්සෙක් යවලා තියෙනවා. පුතා කොහොමද හොඳින් ඉන්නවද මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අහලා බලලා වරෙන් කියලා යවලා තියෙනවා. ඒතකොට අර ගෙදර වැඩ කරන මිනිහා වැඩ කර ඉන්න ගමන් උදෙන්ම යනවා අර චිරවාසී කියන පුතා හොඳින් ඉන්නවද අසනීපයක්ද මොනවද කියලා බලලා ඉන්න යනවලු. එහෙම යනකොට පින්වත්නි දැන් මෙයා පිටත් වෙලා යනවා. යනකොට සමහර විට ගිහින් එන්න වෙලා ගියොත් ඒ කියන්නේ අර ගෙදර වැඩ කරන මිනිස්සෙක් ගියානේ පුතා හොඳින් ඉන්නවද බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්න ගියපු වෙලාවේ මොනවා හරි ප්‍රශ්නයක් නිසා අර මිනිස්සයා එන්න ප්‍රමාද වුණොත් ඒ කියන්නේ අර හොයාගෙන ඉන්න ගියානේ මිනිහෙක් බලාගෙන ඉන්න ඒ මිනිහා එන්න ප්‍රමාද වුණොත් ස්වාමීනි මාව ඇවිලෙනවා කියනවා. මට ඒක දරා ගන්න බෑ කියනවා. මට ඒක හිතා ගන්න බෑ කියනවා. එන්න ප්‍රමාද වුණොත් අනේ පුතාට කරදරයක් වද්ද මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා මගේ හිතේ දැවිල්ලක් හට ගන්නවා කියනවා. දැන් ඔබ උනත් බලන්න ඔබේ දරුවා 7:00ට බස් එකෙන් බහිනවා නම් 7:00ට බස් එකෙන් ගන්න ළමයා ගන්න ගියොත් එහෙම පන්ති ගිහින් ගෑනු ළමයෙක් එනවා කියලා හිතන්න තමන්ගේ දුව හරි පුතා හරි. ඒතර ළමයා ගන්න ගිහින් 7:00ට බස් එකේ ආවේ නැත්නම් ඔබ තුල දැවිල්ලක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒක තමයි මේ භද්‍රක ගාමිණී තමන්ගේ පුතා ගැන මේ කියන කතාව. එතකොට තවත් අඳුරන්නේ නැති ළමෙක් තවම දරුවා නෑනේ කිව්වම අපිට පොඩි කනස්සල්ලක් ඇති වෙයි. අනේ මේ මිනිස්සු දුකෙන් ඉන්නවා වගේ කියලා. නමුත් අර තමන්ගේ දරුවා තරම් ඒකෙන් 10න් පංගුවක් තරම්වත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හේතුව තමයි එතකොට දැන් මේ භද්‍රක ගාමිණී කියනවා තමන්ගේ චිරවාසී කියන පුතා ඉන්න තැනට ගිහින් අර මිනිස්සයා එන්න පුතා ගැන පණිවිඩය අරගෙන ඉන්න ප්‍රමාද වුණොත් ස්වාමීනි මං කඩා වැටෙනවා කිව්වා මගේ හදවත පිච්චෙනවා කිව්වා මාව දැවිල්ලක් හට ගන්නවා. එතකොට උන්වහන්සේ කියනවා හොඳයි භද්‍රක ගාමිණී එහෙනම් චන්දරාගේ නිසාම නේද දැවිල්ල හටගන්නේ. කැමැත්ත නිසාම නේද දුක හටගන්නේ. ආසාවම නේද දුකට මුල. චන්දරාගේ කැමැත්ත මුල් වෙලාම නේද දුක උපදින්නේ කියලා මතක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හොඳයි භද්‍රක ගාමිණී ඔබගේ ඔය චිරවාසී කියන පුතා මිය ගියොත් මොකද කියන්නේ කියලා අහනවා. දැන් චිරවාසී මැරුණොත් මොකද ස්වාමීනි මට හිතා ගන්න බෑ කියනවා. සමහර විට මමත් මැරෙයි කියනවා. එතකොට උන්වහන්සේ ආයෙත් කියනවා හොඳයි එහෙනම් භද්‍රක ගාමිණී කැමැත්ත නිසාම නේද දුක ලුහු බඳින්නේ. කැමැත්ත පිටුපස්සෙන් හෙවණැල්ලක් වගේ දුක ලුහු බඳින්නේ චන්දරාගේ නිසාම නේද? ආසාවම නේද දුකට මුල කියලා අහනවා. ඊට පස්සේ උන්වහන්සේ ටිකක් තවත් ගැඹුරු කාරණයක් කියනවා. දැන් මේක උඩින් බැලුවාම ගැඹුරු නෑ නිකන් කතාවක් වගේ පෙනුනට පින්වත්නි මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාව මත දුක හටගන්න විදිහ ගැන උන්වහන්සේ දේශනා කරනවා. ඔය චිරවාසීගේ අම්මට ඒ කියන්නේ භද්‍රක ගාමිණීගේ බිරිඳ මිය ගියොත් එහෙම ඒ මියගිය බිරිඳ පිළිබඳ අදහසක් මතු කරලා ඒ කියන්නේ පුතා මියගිය සිද්ධිය මතු කරලා උන්වහන්සේ කියනවා අපි එච්චර දුරට යන්න ඕනේ මේ කතාවේ අපි එතනින් මේ කතාව හමාර කරගමු. දැන් උන්වහන්සේ මතක් කරනවා දැන් චිරවාසී කියන කෙනාගේ අම්මා ඒ කියන්නේ භද්‍රක ගාමිණීගේ බිරිඳ කවදාවත් දැක්කේ නැත්තම් කටහඬවත් කවදාවත් අහලා නැත්තම් කටහඬ අහලත් නැහැ දැකලත් නැහැ දැකපු නැති කෙනෙක් පිළිබඳ අහපු නැති කෙනෙක් පිළිබඳ ප්‍රේමයක් රාගයක් උපදීද කියලා අහනවා. අනේ නෑ කියනවා. එහෙමනම් පින්වත්නි ඇස නිසා කන නිසා නාසය නිසා දිව නිසා කය නිසා මනස නිසා තමයි පින්වත්නි මේ දුක හටගන්නේ. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන ඔස්සේ තමයි මේ දුක නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ ආයතන ඔස්සේ ඇතුළට ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ බාහිර අභ්‍යන්තර ආයතනවල ක්‍රියාකාරීත්වය චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන විඥානස්කන්ධයන්ගේ ක්‍රියාවලියත් විඥානීය නිසා ඇතිවෙන චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගාන සම්පස්සජා වේදනා ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුණාම ඇතිවෙන ස්පර්ශේ කනයි ශබ්දයයි කනේ විඥානයයි සෝත විඥානයයි ඇතිවෙන ස්පර්ශේ මෙන්න මේ ස්පර්ශ හය ඇති වෙලා මේ ඇතිවෙන විඳීම් ක්‍රියාවලිය තුළ
චක්කු සම්පස්සජා වේදනාව නිසා ඇති වෙන විඳීම, සෝත සම්පස්සජා වේදනා කන නිසා ඇති වෙන විඳීම, මෙන්න මේ ක්‍රියාවලිය නිසා ඇති කරගත්ත මේ දැනීම් ක්‍රියාවලිය, සංස්කාරයන්ගේ ක්‍රියාවලිය නිසාම තමයි පින්වත්නි මේ දුක ඇති වෙන්නේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකය අපේ අවිද්‍යාව නිසා, අපේ නොදන්නාකම නිසා ඒක අපේ පැත්තෙන් වැරදි විදියට අල්ලන ගතියක් තමයි අපේ ජීවිතය තුළ තියෙන්නේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකයේ යථාර්ථවාදී රීතිය ඇත්ත, මේ ලෝකේ අනිත්‍යයි තමයි, මේ ලෝකේ දුක පිරිච්ච එකක්, මේ ලෝකේ අනාත්මයි, මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා ඔබට දැනිච්ච දවසට ඒ දැනීම් මාත්‍රය තුල ඔබ තුල ඇති වෙන සමාධියට කියනවා අනිමිත්ත චිත්ත සමාධිය කියලා. ඒකට කියන්නේ අනිමිත්ත චිත්ත සමාධිය. ඒ අනිමිත්ත චිත්ත සමාධිය නිසා තමයි තස්මාමයිහං ආවුසෝ ඉමිනා විහරේන විහරතෝ අනිමිත්තානුසාරී විඥානං හෝති. අන්න ඒ විදියට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ පවතින ලෝකයේ සදාතනික ස්වභාවය අපේ තියෙන අවිද්‍යාව නිසානේ නিত্য සුඛාත්ම වශයෙන් අල්ලන්නේ. ඒක අපේ තියෙන අවිද්‍යාවක්. ඒක පිටින් ඉඳලා බලනකොට තේරෙනවා මේ ලෝකයට අහුවෙච්ච මිනිහෙක් තමයි මේ නিত্য සුඛ ආත්ම වශයෙන් මේ ලෝකේ තියෙන දේවල් අල්ලන්නේ. ලෝකෙන් ඈතර වෙච්ච මිනිහෙකුට තේරෙනවා, ලෝකයෙන් නිදහස් වෙච්ච මිනිසයාට තේරෙනවා මේ මිනිසු මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලෝකේ යථාර්ථවාදී රීතිය තමයි මේ නিত্য සුඛ ආත්ම වශයෙන් අල්ලගෙන ඉන්නේ කියලා. ඒතකොට ලෝකයෙන් නිදහස් වෙන කෙනෙකුට මේ පංචස්කන්ධ ලෝකයෙන් තමයි නිදහස් වෙන්න තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයෙන් ඈතර වෙච්ච මිනිස්සෙකුට තේරෙනවා මේ පංචස්කන්ධ දුක හදා යන්නේ මේ ලෝකයේ ඇතුලේ අපි වාසය කරන නිසා නේද කියලා අපට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඇත්තටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාව තුල ඊටාම පැහැදිලිව අපට පේන්න තියෙන දෙයක් තමයි අපි දක්ෂ වෙන්න ඕන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ස්වභාවය දැනගත්තාම තස්මා මයිහං ආවුසෝ මොග්ගල්ලාන හඳුරෝ කියනවා මම දැනගත්තා ඉමිනා විහරේන විහරතෝ අනිමිත්තානුසාරී විඥානං හොති. ඒ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට මගේ හිතේ විදර්ශනාවන්හි ඇලෙන සිතක් ඇති වුණා. අන්න බලන්න. ඒතර විදර්ශනාවන්හි ඇලෙන සිතක් ඇති වුණේ යථාභූත ඥාන දර්ශනීය නිසාමයි. එතකොට මේ ලෝකයේ ඇත්තම කතාව දැනගත්තා. මොකක්ද ඇත්ත කතාව? අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒක තමයි ලෝකයේ ඇත්ත කතාව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ ඇත්තම කතාව දැනගත්තාම යාගේ හිතේ විදර්ශනාසිත උපදිනවා. එතකොට යාගේ හිතේ තුල පින්වත්නි මේ පුදුමාකාර විදිහේ කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම කියලා කියන්නේ මේ නිකන් ආදරේ කරන දෙන්නෙක් අතර ඇති වෙන ආදරේ අමනාපකම නිසා ඇති වෙන කලකිරීමක් නෙමෙයි. දැන් සමහර කොල්ලෝ එහෙම ඇවිල්ලා කියනවා හිටි ගමන් අනේ ස්වාමීන් වහන්සේ දැන් මට නම් මේ පැවිද්දට යන්න හිතෙනවා. මට ඇහි කියලා ඇහුවාම යා කියනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් කියලා. එතකොට එතනත් පොඩි එතකොට සමහර අය අපිට කියනවනේ මේ හාමුදුරුවනේ මට නම් දැන් කලකිරිලා තියෙන්නේ කියනවා. එතකොට ඒ කලකිරීම නෙමෙයි පින්වත්නි මෙතන නිර්වේදේ කියන්නේ. දැන් මෙතන මේ නිර්වේදේ දැන් අපි කිව්වනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ පිළිබඳ ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන්ම දැන ගන්නකොට ඒකට කියනවා මොකද්ද අනිමිත්ත චිත්ත සමාධිය. ඒතර අනිමිත්ත චිත්ත සමාධිය නිසා යා තුල ඇති වෙනවා පින්වත්නි විදර්ශනා සිතක්. විදර්ශනාවට ඇලෙන සිතක් උපදිනවා. ඒතර විදර්ශනාවට ඇලෙන සිතක් උපදිනකොට එයා තුල පින්වත්නි නිර්වේදයක් හටගන්නේ. නිබ්බිදාවක් හටගන්නේ. කලකිරීමක්මයි හටගන්නේ. ඒ කලකිරීම අර ගෑනු ළමෙක් පිරිමි ළමෙක් අතර ආදර සම්බන්ධතාවයක් නිසා ඒක කඩා කප්පල් වීම නිසා ඇති වෙන නිර්වේදයක් වගේ එකක් නම් නෙමෙයි. මොකද ඒ අයත් කියනවා තමයි කලකිරිලා කියලා. හැබැයි මේ නිර්වේදී කියන එකට වචන නැහැ හරියට විස්තර කරන්න. සිංහල භාෂාවෙන් හරියට කියා ගන්න බෑ. මේ නිර්වේදී කියන එක අපේ ඇතුලේ ඇති වෙන නිකම් මේ කලකිරීමක් නෙමෙයි. මේ දුක ගැන කලකිරීම එක මේක නික්කම්මයට බර විරාගයට බර කලකිරීමක්. මේකෙන් ජීවිතේ එපා වෙන්නවත් ගිහි ගෙදර මේ සියලු දේවල් අත්හැරලා දාලා මේ ඔක්කොම අත්හැරලා දාලා බෙල්ල වැල දාගන්න හිතෙන අන්න එහෙම එකක් නෙමෙයි මේක. දැන් කලකිරෙනවා කියනකොට ඒ වගේ එකක් නේ අපි ඔළුවට එන්නේ පින්වත්නි. එහෙම එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා
දැන් ඒ නිර්වේදයක් ඇති වෙන්නේ දැන් ආදරය කරන දෙන්නෙක් අතර ඇති වෙන කලකිරීම ඊට පස්සේ ඊළඟ මාසේ ආවන් පස්සේ ඇහුවොත් දැන් ඔයා කලකිරිලා කිව්වා ගිය මාසේ දැන් මොකද කියලා ඇහුවොත් නා දැන් හරි ආම්දුරනේ ඒ ප්‍රශ්නේ විසඳගත්තා දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නේ නැද්ද කියනවා. එහෙනම් ඒක කලකිරීච්ච ඇත්තම කලකිරීමක් නෙමෙයි. කලකිරීම මේ හිටි ගමන් හොඳ වෙන්න, හිටි ගමන් වෙනස් වෙන්න, ආයෙ කලකිරෙන්න, ආයෙ හොඳ වෙන්න එහෙම එකක් නෙමෙයි. මේ දුක ගැන යථාර්ථ කලකිරීමක් ඇති වෙන්නේ. හේතුව ඇත්තම කතාව දැනගෙන තියෙනවානේ. ඇත්තම කතාව මොකද්ද? මේ ලෝකේ අනිත්‍යයි. නිට්ටය වශයෙන් මේක පවතින්නේ නැහැ. ලෝකේ අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය වෙච්ච දෙයක් නිසා දුකක් තියෙනවා ඒක ASCII. රූපේ නිසා ආස්වාදයක් තියෙනවා. රූපේ නිසා සැපක් සොම්නසක් තියෙනවා. රූපේ කොණ්ඩේ නිසා, හැම නිසා, රවුල නිසා, ඇඟ නිසා මේ ඇඳුම් මේ ක්‍රියාවලිය ඇසේ රූපේ නිසා ආස්වාදයක් තියෙනවා. ඒක හරි. ඒ ආස්වාදයක් නැහැ කියලා උන්වහන්සේ කියන්නේ මේ රූපේ නිසා යම් සුඛයක් සොම්නසක් තියෙනවා නම් ඒක තමයි රූපේ ආස්වාදය. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රූපේ වෙනස් වෙනකොට අර ආස්වාදය වෙනස් වෙනවා. දැන් අපිට පින්වත්නි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ අනාත්ම විදියට යනවා. ලෝකය හැම වෙලාවකම අනිත්‍ය වෙවි යනවා. ලෝකේ රිද්මය ඒකනේ. නමුත් ඒ අනිත්‍ය ලෝකයේ ස්වභාවය මම නිට්ටය සංඥාවෙන් ඇල්ලුවා. අන්න එතන තමයි අවුල තියෙන්නේ. ලෝකේ අනිත්‍යයි. හැබැයි මම ඇල්ලුවා කොහොමද? නිට්ටය සංඥාවෙන් ඔළුවට ඇල්ලුවා. අර අනිත්‍ය දේ නිට්ටය සංඥාවෙන් මගේ අවිද්‍යාව නිසා, මෝඩකම නිසා, දන්නේ නැතිකම නිසා අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකයේ නිට්ටය සංඥාවෙන් මම අල්ලගත්තා. නිට්ටය සංඥාවෙන් අල්ලගත්ත නිසා මට ලෝකේ යථාභූත ඥානිය උපන්නේ නැහැ. ඒ නිසා නිර්වේදයක් ඇති වුන්නේ නැහැ. දැන් නිර්වේදය ඇති වුණාට පස්සේ කියන්නේ කලකිරීමක් ඇති වුණාට පස්සේ ඒ කලකිරීම නිසා තමයි පින්වත්නි විරාගයක් ඇති වෙන්නේ. නොයල්මක් ඇති වෙනවා. ඇලෙන්නේ නැහැ යා. එයා අනිත්‍යයිනේ, දුකයිනේ, අනාත්මයිනේ. මොකද එයාගේ අභ්‍යන්තරය තුල අනිමිත්ත චිත්ත සමාධියක් තියෙනවනේ. එතකොට මේ යථාර්ථය පිළිබඳ හැඟීමක් තියෙන නිසා කලකිරීම නිසා පින්වත්නි විරාගයකුත් නොයල්මකුත් ඇති වෙනවා. නොයල්ම නිසා පින්වත්නි මිදීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ විමුක්තිය කියලා. මිදුණු නිසා මිදීමේ ඥානයක් ඇති වෙනවා. විමුක්ති ඥානයක් ඇති වෙනවා. ආසවක්ඛය ඥානයක් ඇති වෙනවා. ඒ ඥානයටපත් වෙච්ච අය ඒ කියන්නේ මිදුණා බව දැනගත්ත ඥානිය උපන්නට පස්සේ ඒ අය ආය උපතක් කරා යන්නේ නැහැ. ඒ අයිට කියනවා මැරුණාම පිරිනිවන් පෑවා කියලා. ඒ නිසා පින්වත්නි අනිත්‍ය නිසා දුක නෙමෙයි. අනිත්‍ය නම් යමක් ඒක දුකයි. එතකොට දුකයි නම් ආත්ම වශයෙන් මේ මොකක්වත් කියන්න පුළුවන් කමක් නැහැ. එතකොට දැන් අපිට පින්වත්නි නිවන් දකින්න තියෙන මේ පාර මේක තමයි. දැන් නිවන ගැන මෙනෙහි කරලා නිවන් දකින්න බෑ. නිවන ගැන මෙනෙහි කරලා නිවන් දකින්න බෑ. ඒ නිසා අපිට මෙහා පැත්තේ තියෙන සත්‍ය හොයනවා. ඒ කියන්නේ නිවන ගැන අපිට හරියට ප්‍රායෝගික ස්ථාවර බුදුරජාණන්සේ පෙන්නපු වැඩපිළිවෙල තුල අපි මේ උන්වහන්සේගේ ධර්මයේ තුලින් නිවන කියන එක පිළිබඳ අපි දැනගත්තාට නිවන පිළිබඳ ප්‍රායෝගික ප්‍රාමාණික අත්දැකීමක් අපිට නැහැ. හැබැයි එහෙම අත්දැකීමක් නැති නිසා අපි නිවන මෙනෙහි කරලා නිවන් දකින්නවා කියන එක වෙන්න බෑ. හැබැයි නිවනේ ගුණ මෙනෙහි කරන එකත් මේ අනුපස්සනාවක් විදියට අර දසානුස්සතිය තියෙනවා. නමුත් එහෙම කරනකොට යාට උනන්දුවක් ඇති වෙනවා. ඒක හරි. නමුත් නිවන මෙනෙහි කරලා නිවන් දකින්න බෑ. ඒ නිසා උපක්‍රමයක් පාවිච්චි කරනවා. මොකද්ද? ඊට මෙහා පැත්තේ තියෙන සත්‍ය හොයනවා. අන්නේ ඊට මෙහා පැත්තේ තියෙන සත්‍ය තමයි ලෝකේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. තණ්හා මාන දිට්ඨි වශයෙන් අල්ලන්න මගේ ආත්මය කියලා අල්ලන්න මේ ලෝකේ කිසිම දෙයක් නැහැ කියලා යාට තේරෙනවා. ඒ කියන්නේ ඇත්තටම පින්වත්නි මේ අනාත්ම ස්වභාවය පිළිබඳ ගැඹුරින් දකින්නකොට යා තුළ දුක්ඛ ස්වභාවයත් අනිත්‍ය ස්වභාවයත් මේ දෙකම ගැන ගැඹුරු හැඟීමක් එනවා. ඒ කියන්නේ දැන් මේ මගේ කියන ස්වභාවය පින්වත්නි සම්පූර්ණයෙන් හැඟීමක් විතරයි. ඒතර මගේ කියන එක හැඟීමක් විතරයි. ඒක බාහිර ලෝකයේ තියෙන දෙයක් නෙමෙයි. මගේ කාර් එක, මගේ ගෙදර, මගේ අම්මා, මගේ දරුවා, මගේ බිරිඳ, මගේ ගෙදර මේ ඔක්කොම කතා කරන මගේ කියන මේක පිනත් Taman තුල පවතින හැඟීමක්. මගේ සාරිය කියනකොට ඒක මේ එයා මනසේ හැදි කරගත්ත හැඟීමක් මිසක් සාරියේ අපිට බැලූ බැල්මට මේ අහවලාගේ කියලා කියන්න බෑ. එතකොට අපි හිතාගෙන ඉන්නවා මේ ඔක්කොම මේ මට ආйти දේවල් විදියට භෞතික ක්‍රියාවලිය මගේ කියලා. ඒ කියන්නේ ආත්ම සංඥාවක් ඔළුවේ හැප්පෙන්න පටන් ගත්තා.
ඒ කියන්නේ අනාත්ම ලෝකයේ පිළිබඳ අනාත්ම සංඥාවක් නෙමෙයි අපි තුල ඇති වුණේ. අනාත්ම ලෝකයේ පිළිබඳ ආත්ම සංඥාවක් අපේ ඇතුලේ ඇති වුණා. ඒ නිසා මේ දකින්න දේවල් මගේ 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 කියලා දෙයක් හැප්පෙන්න පටන් ගත්තා. ඒතකොට ඕක අවබෝධ වෙන්නේ පින්වත්නි. ඕක අවබෝධ කරගන්න මිනිහෙක් මේ අනාත්මයේ පිළිබඳ බලන්න ඕන. කොහොමද බලන්නේ? උන්වහන්සේ මතක් කරනෝනේ කතමාචානන්ද අනත්ත් සංඥා ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති චක්කුං අනත්තා රූපං අනත්තන්න බලන්න. ඇසත් අනාත්මයි රූපයත් අනාත්මයි. යන්න බාහිර රූපත් මේ මගේ කියලා හිතුවට මේක හැඟීමක් විතරයි කියලා දකින්න ඕන. ඒකයි උන්වහන්සේ කිව්වේ මේ අනාත්මයේ දකින්න විදිය කතමාචානන්ද අනත්ත් සංඥා අනාත්ම සංඥා වඩන්නේ මෙහිමයි කොහොමද ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝ වා රුක්කමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්කති කොහොමද වඩන්නේ චක්කුං අනත්තා රූපං අනත්තා මේ ඊට පස්සේ සෝතං අනත්තා සද්ධා අනත්තා එතකොට ඇසත් අනාත්ම වශයෙන් දකිනවා. ඒ කියන්නේ ඇස කියන්නේත් මේ හැඟීමක් විතරයි. මේක මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත්ත එකක්. ඊට පස්සේ රූපයත් එහෙම එකක්. එතකොට මේ රූපය මගේ තියෙන නොදන්නාකමට අවිද්‍යාව නිසා මේක මම ආත්ම සංඥාවෙන් අල්ලගත්ත දෙයක් තියෙන්නේ කියලා යා දකිනවා. මේක හැඟීමක් විතරක් විදියට දකිනවා. වේදනා සංඥා සංකාර විඥාන මේ සියල්ලම හැඟීමක් විතරයි. දැන් ඔබ දන්නවනේ නාම රූප කියන දෙකට බෙදුවොත් එහෙම පංචස්කන්ධේ රූපේ කියන එකයි ති රූපේට වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම නාම ධර්ම. ඔබ තුල ඇති වෙන යම් වේදනාවක් තියෙනවා නම් ඒක නාම හැඟීමක් විතරයි. ඒක හැඟීමක් විතරයි. ඒතර ඒක ඇත්තටම පවතින එකක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වෙච්ච දෙයක්. දැන් කකුල මොකක් හරි එක පැටලුනහම තදින් ගලක වැදුනහම වේදනාවක් ඇති වෙනවා. ඇති උනේ වැදීමක් නිසා. ඒ කියන්නේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි වේදනාව හට අරගෙන තියෙන්නේ. එතකොට මේ වේදනාව කියන එක හැඟීමක් විතරයි. එතකොට මේ වේදනාව ස්ථිරව පවතින දෙයක්ුත් නෙමෙයි. එතකොට වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම හැඟීම් ටිකක් විතරයි. එතකොට මේකේ හැඟීම් විදියට දකින්නකොට තේරෙනවා මේ මම කියලා හිතුවට මගේ 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 කියලා ඔළුවේ එකක් හැප්පුණාට මම තමයි කියලා හැප්පුණාට මගේ දරුවා තමයි කියලා මගේ ඔළුවට ගත්තට මේක නිකන් ආත්ම සංඥාවක් මේ වැරදි විදියට අල්ල ගැනීමක් විතරයි තියෙන්නේ කියලා. ඇත්තටම මගේ කියලා එහෙම බලන්න බෑ. අපි මීට කලිනුත් කියලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එකම රෝහලක ළමයි දෙන්නෙක් හම්බුනාම ඒ ළමයි දෙන්නා මාරු වෙන්න පුළුවන් අම්මලා දෙන්නට. එතකොට ඒ ළමයි දෙන්න ඇත්තටම මාරු වුණාම Tamanගේ කුසින් වදපු ළමයා නෙමෙයි Tamanට හම්බෙලා තියෙන්නේ. එතකොට එයා ඔළුවේ හප්ප ගන්නවා සංඥාවක් මේ මගේ ළමයා මෙහෙමයි, මගේ ළමයාගේ උපන් ලප මෙහෙමයි, මගේ ළමයාගේ කම් මෙහෙමයි, මූණ මෙහෙම. එතකොට ඔළුවට දාගන්නව නේද? මගේ එක සංඥාවක් දාගන්නවා. ඊට අනුව මේ එළියේ ඉන්න ළමයා ගලපනවා. ගැලපෙනකොට හරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පින්වත්නි ඇත්තම ළමයා දැන් මේක හැංගීමක් කියන එක හොඳටම තේරෙනවා. ඔබට ඇත්තම ළමයා හම්බ වුණත් මොන ඇත්තම ළමයාද? ඔබේ ඇත්තම ළමයා ඔබගේ කුසින් වදාපුම ළමයා පාරේ හම්බ වෙනවා. හම්බ වුණත් අර මගේ කියන හැඟීම ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. නමුත් එයා නේද ඇත්තම ළමයා. මොකද ළමයි දෙන්න මාරු වෙලා කිව්වනේ මම. ඒතකොට එයා නේද ඇත්තම ළමයා. ඒතකොට ඇත්තම ළමයා හම්බුණත් අර විදිහේ සිනහසක් උපදිනවද නැහැ. ඒතකොට අපිට තේරෙනවා මේක හැඟීමක්. මේක ඇත්තම පවතින ලෝකේ එකක් නෙමෙයි. මේ හැඟීම, ඒ කියන්නේ මේ ලෝකේ කොහොමත් අනාත්මයි. මම උදාහරණ වලින් කියන්නේ ඔබට තේරෙන්න අනාත්ම ලෝකයේ ආත්ම කියලා සංඥාවක් මගේ ඇතුළට මම ගන්නවා. ඒ ආත්ම කියන සංඥාව ඇත්තම එකක් නෙමෙයි. මේ ලෝකේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල් තියෙන්නේ. හේතු ප්‍රත්‍යයන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙන්නේ කියලා තේරෙනවා. ඒතකොට හැම වෙලාවකම මේ ස්වභාවය දකින්න ඕන පින්වත්නි. ඒතකොට අපිට වෙලා තියෙන දැන් අපිටත් මේක අනිත්‍යයි කියලා තේරෙනවා. එතකොට මේ අපිටත් තේරෙනවා මේක දුකයි කියලා තේරෙනවා. වෙන ආගමක කෙනෙකුට පවා තේරෙනවානේ පින්වත්නි මේ ශාසනයේ හැර ත්‍රිලක්ෂණයක් ලෝකේ දකින්න නැහැ. දේව මං කියන කතාව ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය තුල හැර බුදුසසුනින් පරිබාහිරව ත්‍රිලක්ෂණයක් දකීමක් නැහැ පින්වත්. ත්‍රිලක්ෂණයක් දැකීමක් දකින්නවා කියලා කියන්නේ ඒක ඉතා ගැඹුරුයි. මේ 60 පේන සීමාව නෙමෙයි. ඒතර කෙනෙක් කියන්න පුළුවන් නෑනේ වෙන ආගම් වල අයත් අනිත්‍ය නම් අනිත්‍ය කියලා තේරෙනවනේ. යාළට දුක දැනෙනවනේ. පින්වත්නි ඒගොල්ලෝ දුක අනිත්‍ය දුක්ඛ ස්වභාවය දකින්නේ මේ ඒක හරියට මේ වගේ. දැන් ඒගොල්ලන් අනිත්‍ය ස්වභාවය දකින්නේ
මේ දැන් සාමාන්‍යයෙන් අපි වුණත් එහෙමයි. සාමාන්‍ය මිනිහෙක් වුණත් අනිත්‍ය දකින්නේ ලෝකය නිට්ටයයි කියන සංඥාව ඇතුලේ ඉඳලා. නිට්ටයයි කියන සංඥාව ඇතුලේ ඉඳලා අනිත්‍ය කියලා නිකම් පොඩි සුරංගනා කතාවක් ගැන අදහසක් තියෙනවා. සුරංගනා කතාවක් කියලා මම ඒකට කිව්වේ ඒක විහිළුවක්. එයාගේ ඔළුවේ වැඩ කරනවා නිට්ටය සංඥාවක්. නිට්ටය සංඥාවක් ඇතුලේ ඉඳලා මේ මොහොතේ අනිත්‍ය දකින්න හදනවා. එතකොට සුඛ සංඥාවක් කියලා ලෝකයේ ඇතුලේ ඉඳලා ඒ ඇතුලේ ඉන්න ගමන් හිටි ගමන් අනේ මේක දුකයි කියලාත් එහෙම එකක් තේරෙනවා. එතකොට ලෝකයා නිට්ටය සංඥාව ඇතුලේ ඉඳගෙන තමයි අනිත්‍යයි කියන්නේ. ඒ ලෝකයේ ස්වභාවය. ලෝකයා නිට්ටය සංඥාව ඇතුලේ ඉඳගෙන තමයි අනිත්‍යයි කියලා කියන්නේ. හිටි ගමන් නිින්දෙන් නැගිට්ටා වගේ මේකක් කියනවා. නමුත් ලෝකයා මේ සුඛ සංඥාව ඇතුලේ ඉඳගෙන තමයි දුකයි කියලා ඉඳලා හිටලා පොඩි පොඩි ප්‍රශ්න වලට කියන්නේ. නමුත් ඒ වගේ එකක් නෙමෙයි. මේක යථාභූත ඥානයක් මේක. ඇත්ත ඇති හැටියෙන්ම දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේම මතක් කරනවා අකුරු 8කින් යුතු වචන 3ක් අවබෝධ කරගන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අවබෝධය තුළ තමයි ඒක තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. අකුරු 8කින් යුතු වචන 3ක් පිළිබඳ අවබෝධ කරගන්නත් දේශනා කරන්නත් බුදු කෙනෙක් පහළ වෙන්නේ කියලා සාමාන්‍යයෙන් අපි අතර බොහොම ජනප්‍රිය බෞද්ධ සාහිත්‍ය තුළ කියන කියවීමක් තියෙනවා. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය. මේක තමයි මේක ලෝකේ යථාර්ථවාදී ස්වභාවය. උන්වහන්සේ අපිට උගන්වනවා නিত্য සංඥාවේ ඇතුලෙන් එළියට ඇවිල්ලා අනිත්‍ය දකින්න. දැන් ලෝකයා දකින්නේ නিত্য සංඥාව ඇතුලේ ඉඳලා තමයි ලෝකයා දකින්නේ. ඒක හරියට මේ පිට ඉඳලා බලන්න අපිට උගන්වනවා. දැන් අපි කරන්නේ ඇතුලේම ඉඳලා බලනවා. දැන් ටීවී එක බලන මිනිහෙක් කල්පනා කරන්න. දැන් ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට සමහර ගොයි ගෙවල් වල නෝනලා ටීවී එක දිහා බලන අඬනවනේ. ඒගොල්ලෝ ඉකිගගා අඬනවා ටීවී එකේ දිහා බලාගෙන. එතකොට එයාට තේරෙන්නේ නැහැ මේ තිරයක් ඇතුලේ මේ ඇත්තම කතාවක් නෙමෙයි මේක මේ රංගපාපු කතාවක් කියලා එයාට තේරෙන්නේ නැහැ. සමහර ඒ වගේ ඇතුළටම බැස්සට පස්සේ එයා මේ ටීවී එක දිහා බලාගෙන අඬනවා. ටීවී එක දිහා බලාගෙන අඬනකොට එයාට තේරෙන්නේ මේක ඇත්තම සිද්ධියක් කියලා එයාගේ ඔළුවේ හැප්පෙන්නේ ඒ වෙලාවේ. ඒ මොහොතේ අත්දැකීම තමයි නෑ මේක ඇත්තම දෙයක් කියලා. නමුත් පිට ඉඳලා බලනකොට තේරෙනවා අනේ මේ මිනිහා මේ ටීවී එක දිහා බලානේනේ අඬන්නේ මෙතන කොහෙද සත්වයේ පුද්ගලයෙක් කියලා පේනවා. එළියෙන් බැලුවම තමයි තේරෙන්නේ. දැන් අපි හරියට ඔය ටීවී එක බලන මිනිහා වගේ තමයි අපි. ඒ කියන්නේ අපේ ජීවිතය තුළ ලෝකය නිට්ටයයි කියන සංඥාව ඇතුලේ ඉඳන් අපිට පොඩ්ඩක් අනිත්‍යයි වගේ තේනවා ගතිය. කියන්නේ නිට්ටය සංඥාව ඇතුලේ අපි ඉන්නවා. ඒ සංඥාව ඇතුලේ ඉඳගෙන අපි දකිනවා මේ ලෝකේ අනිත්‍යයි කියලා දකින්න හදනවා. බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ ලෝකෙන් ඈතර වෙන ශ්‍රාවකයෙක් මේ ලෝකයේ දිහා භාග්‍යවතුන් වහන්සේ දුන්නේ ඇහිම් බලන්න ඕන. මේ අපේ තියෙන මේ සම්මුතිය ඇහින් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දුන්නේ ඇහිම් බලන්න ඕන. එතකොට සම්මුතිය එහෙන් බලනකොට ලෝකේ නිට්ටයයි කියන, ලෝකේ සුඛයි කියන, ලෝකේ ආත්මයි කියන සංඥාව ඇතුලේ ඉඳගෙන තමයි එයා අනිත්‍යයි කතා කරන්නේ, දුකයි කතා කරන්නේ, අනාත්මයි ගැන කතා කරන්නේ. ඒ නිසා පින්වත්නි දැන් ටීවී එක බලනකොට තිරේ පේන්නේ තිරේ තුල මේ පේන ක්‍රියාවලිය ඇස්සේ එයා සත්‍යයක් පුද්ගලයෙක් ඇත්තටම මෙහෙම ක්‍රියාවලියක් ඉන්නවා කියලා දකින්න හදනවා. ඒ නිසා පින්වත්නි අවිද්‍යාව නිසාම තමයි මනෝවිඤ්ඤාණය තුල ආත්ම සංඥාවක් ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ ආත්ම සංඥාව දුකට හේතුව විදියට තමයි මෙතන පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ දුක්ඛ සමුදය විදිහට මෙතන පැහැදිලි වෙන්නේ ආත්ම සංඥාව. මේ ත්‍රිලක්ෂණයේ සම්බන්ධ කතාවේදී දැන් පොදුවේ ගත්තාම අපි කතා කරන්නේ දුකට හේතුව තණ්හාව නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලානේ. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයේ අනාත්ම ලක්ෂණයේ පිළිබඳ යථාභූත ඥානයක් ඇත්ත කතාවක් දැනගන්නවා නම් ආත්ම සංඥාව කියන්නේ දුකට හේතුව විදිහටයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට ආත්ම සංඥාව දුරු වෙනකොට දුක නිරුද්ධ වෙනවා. මේකත් එක්තරා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ක්‍රමයක්. දුකයි දුකට හේතුව විදියට තණ්හාව පෙන්නවා. තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා. හරිනේ.
එතකොට මෙතන පෙන්වන්නේ දුකට හේතුව ආත්ම සංඥාව විදිහට. ආත්ම වශයෙන් ගත්ත තණ්හා මාන දිට්ඨි වශයෙන් ගත්ත මගේ දරුවා මගේ කාර් එක මගේ ගෙදර කියලා ගත්ත ගතියක් තිබුණා. එතකොට එහෙමනම් මේ මෙතනදී අපි මතක් කරන්නේ දුකට හේතුව විදිහට මොකද්ද? ආත්ම සංඥාව. එතකොට ආත්ම සංඥාව දුකට හේතුව නම් ආත්ම සංඥාව බැහැර වෙලා යනකොට ආත්ම සංඥාව ගැලවිලා යනකොට ආත්ම සංඥාව කැඩිලා යනකොට දුක නිරුද්ධ වෙනවා. එන්න ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් ආත්ම සංඥාවෙන් නිදහස් නම් ආත්ම සංඥාවෙන් නිදහස් වෙනවා නම් එයා දුකෙන් නිදහස්. ඒ නිසා පින්වත්නි මේක හරි ගැඹුරට යනවා. මේක පැය ගාණක් කතා කරගන්න පුළුවන් දෙයක්. ඒ නිසා මේක ලෝකේ යථාර්ථය හැම තැනකම තියෙන විශ්ව ව්‍යාප්ත ධර්මතාවයක් මේක. මේ විශ්ව ව්‍යාප්ත ධර්මතාවය දකින්න පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න අපේ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. දැන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ මුගලන් හාමුදුරුවෝ කියද්දි කොහොමද අනිමිත්ත චිත්ත සමාධිය අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ මොකද්ද? නিত্য සුඛ ආත්ම වශයෙන් මේ යම් කෙනෙක් මේ නිමිති ගන්න නැතුව වාසය කිරීම තුළ අනිමිත්ත චිත්ත සමාධිය වැඩෙනවා කියනවා. මේ මෙහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ එතන පෙනී හිටියා කියනවා. පෙනී ඉඳලා කිව්වලු මොග්ගල්ලාන මා බ්‍රාහ්මණ අනිමිත්තං චේතෝ සමාධි පමාදෝ මොග්ගල්ලා ඒ කියන්නේ එ르දියෙන් පෙනී ඉඳලා කිව්වලු මොග්ගල්ලාන දේවතාවක් කතා කරාලු. බ්‍රාහ්මණය උන්වහන්සේ මතක් කරනවා අනිමිත්ත චිත්ත සමාධියට නම් ප්‍රමාද වෙන්න එපා. අනිමිත්ත චේතෝ සමාධි චිත්තං සන්ටාපේති. චිත්තං සන්ටාපේති කියලා කියන්නේ අනිමිත්ත චිත්ත සමාධිය තුල සිත පිහිටුවා ගන්න. අනිමිත්ත චිත්ත සමාධිය තුලම හිත තබා ගන්න. එතකොට ඔබට විදර්ශනා සිත උපදවාගෙන නිකලස් වෙන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කියලා අනිමිත්ත සූත්‍රයේ සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේ සලායතන වර්ගයේ මේ දේශනාව සඳහන් වෙනවා. ඔබට මේ ගැඹුරු දේශනාව මම වඩාත් සරල කරලා දේශනා කළේ ජීවිත අවබෝධයට යථාර්ථ අවබෝධයට ඔබේ හිත විවෘත වේවා. ඔබට ඊටාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.